සරණයි පුතේ. අපි අද සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ විද්‍යුතය කියන කොටසට අයිති මූලික සිද්ධාන්ත ටික තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මේකෙදි පුතේ මේක පොඩි පන්ති ඉඳන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5 වසරේ ඉඳන්ම 11 වසර දක්වා දරුවන්ට තියෙන විද්‍යුතය කියන පාඩම් වල මූලිකම සිද්ධාන්ත ටික තමයි කතා කරන්නේ. එතකොට පුතේ මේ කොටස් ටික දන්නේ නැතුව අපිට 11 වසරට ගියත් 10 වසරට ගියත් මූලික සිද්ධාන්ත ටික දන්නේ නැතුව විද්‍යුතේ පාඩම ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි තීරණය කරා ඔක්කොටම ගැළපෙන විදිහට සියලුම දරුවන්ට ගැළපෙන විදිහට මේ වීඩියෝ නිර්මාණය කරලා ඔයාලට විද්‍යුතයේ තියෙන මූලික සිද්ධාන්ත ටික අපි කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට මේ කොටස ඔයාලා හොඳටම බැලුවොත් ඔයාලට ඉස්සරහට තියෙන විද්‍යුතයේ අමාරු කොටස් ටික පහසුවෙන් සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට පුතේ අපි මුලින්ම බලන්න යන්නේ විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ. ඒවට අපි කියනවා විද්‍යුත් උපකරණ කියලා. විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ. එතකොට මේ කියපු ගමන් ඔයාලට මතක් වෙනවා රූපවාහිනිය, ගුවන් විදුලි යන්ත්‍රය, සීතකරණය. ඒ වගේ පුතේ උපකරණ අපි විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ. අපිට මේ කොටසේදී අපි මුලින්ම දැන් බැලුවේ විද්‍යුත් උපකරණ ගැන. විද්‍යුත් උපකරණ කියන්නේ විදුලියෙන් ක්‍රියාත්මක කරන උපකරණ. මේ විද්‍යුත් උපකරණ වල සමහර විද්‍යුත් උපකරණ වල කියන්නේ පරිගණකය, රූපවාහිනිය එතකොට ගත්තාම පුතේ ඒවල තියෙනවා ඉලෙක්ට්‍රෝනික උපාංග තියෙන උපකරණ. ඉලෙක්ට්‍රෝනික උපකරණ කියලා. එතකොට විද්‍යුත් උපකරණ කියලා ගත්තාම විදුලියෙන් වැඩ ක්‍රියාත්මක කරන ඕනම උපකරණයක්. විදුලියෙන් ක්‍රියාත්මක කරන ඕනම උපකරණයක් අපිට විද්‍යුත් උපකරණ කියලා ගන්න පුළුවන්. හැබැයි පුතේ ඒකෙනුත් ඒවා සමහර විද්‍යුත් උපකරණ ඇතුලේ ඉලෙක්ට්‍රෝනික උපාංග තියෙනවා. මේවට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝනික උපකරණ කියලා. විදුලියේ ප්‍රයෝජන තියෙනවා අපිට සෑහෙන්න පුතේ. විදුලියෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල්. අපි ඔයාලා හිතන්නේ එක දවසක් ඔයාලගේ ගෙදර ලයිට් නැති වුණොත් එහෙම අපි කියන්නේ විදුලි බලය ඇන හිටියොත් නේ ලයිට් නැති වුණොත් කියන්නේ. හරි. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? පුතේ ඔයාලගේ ගෙදර තියෙන සියලුම වැඩ ටික අඩපණ වෙනවා නේ. සමහරවිට අපිට උයලා කන්නවත් බැරි මට්ටමට එනවා. අපි ඒ තරමට මේ විදුලියට දැන් හුරු වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම අපි මේ විදුලිය ඉස්සරහට ඉගෙනගෙන යනකොට අපිට මේ ඔක්කොම කලින් මේ විදුලියේ ප්‍රයෝජන ටික දැනගත්තොත් අපිට පුළුවන් පුතේ විද්‍යුත් උපකරණ ගොඩාක් අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව වායු සමනීකරණ යන්ත්‍ර ඒවත් විද්‍යුත් උපකරණනේ. එතකොට පුතේ විශාල කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වෙන්නත් බොහෝ වෙලාවට බොහෝ කියලා කියන්නේ 99%ක්ම දැන් විදුලියෙන් ක්‍රියාත්මක වෙන කර්මාන්ත ශාලා තමයි තියෙන්නේ. එතකොට විදුලියේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා අපිට. අපි ඊළඟට පුතේ සාකච්ඡා කරන්නේ දැන් අපි කිව්වා විදුලිය අපිට ගොඩක් ප්‍රයෝජනවත් කියලා. අපිට එදිනදා ජීවිතේදී ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ විදුලියෙන්. එහෙනම් මේ විදුලිය නිපදවන ක්‍රම තියෙනවා. මොනවද මේ විදුලිය නිපදවන ක්‍රම? පුතේ විදුලිය නිපදවන ක්‍රමයන්දී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ගෙදරට කරන්ට් එක එන්නේ. ගෙදරට විදුලි බලය එන්නේ ඔයාලට බලාගාරවලදී නිපදවන විදුලිය තමයි ගෙදරට එන්නේ. එතකොට ඒ බලාගාරවල තියෙන පුතේ විශාල ඩයිනමෝ නැත්නම් විදුලි ජනක යන්ත්‍ර. එහෙනම් ඩයිනමෝ මගින් විදුලි ජනක යන්ත්‍ර මගින් ඊට අමතරව ඔයාලගේ සාමාන්‍යයෙන් හිතන්න ඔරලෝසුව ගෙදර තියෙන ඔරලෝසුවට ඔයාලා දාන්නේ මොකක්ද? ඔරලෝසුවට ඔයාලා පාවිච්චි කරන්නේ වියලි කෝෂයක් නේද? වියලි කෝෂයක්. ඔකට බැටරියක් කියලා කියන්න එපා. බැටරියක් කිව්වොත් වැරදි ඕක. වාහනයක නම් තියෙන බැටරියක්. නැත්නම් ඊයම් අම්ල ඇකියුමුලේටර් කියලා කියනවා අපි. වාහනවල තියෙන බැටරියක්. එතකොට ඔරලෝසුවට අපි දාන්නේ වියලි කෝෂයක්. එතකොට එතන දැන් ඔන්න කෝෂ මගින් විදුලිය නිපදව ගන්න පුළුවන්. ඊට අමතරව පුතේ මං කිව්වා ඩයිනමෝ මගින්. ඊට විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය නිපදව ගන්න පුළුවන්. එතකොට පුතේ අපි ඔය කතා කරේ ඒවට අමතරව තව සූර්ය කෝෂ මගිනුත් විදුලිය නිපදව ගන්න පුළුවන්. සූර්ය කෝෂ මගිනුත් අපිට දැන් ගොඩක්ම වර්තමානයේ මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක පුතේ සූර්ය බලයෙන් කරන වැඩ ගොඩක් ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා. අපි මේ කොටසදී මේක සාකච්ඡා කරමු. සූර්ය කෝෂ මගිනුත් අපිට විදුලිය ගන්න පුළුවන්. එතකොට අපි කියපු දේවල් එක්ක කෝෂ මගින් පුළුවන්, ඩයිනමෝ මගින් පුළුවන්, සූර්ය කෝෂ මගින් පුළුවන්. එතකොට ඩයිනමෝ තව ටිකක් දියුණු කරලා විදුලි ජනක යන්ත්‍ර මගින් පුළුවන් අපිට අවශ්‍ය විදුලිය නිපදව ගන්න. අපි දැන් බලන්න යන්නේ පුතේ අපිට පුළුවන් දෙහි ගෙඩියකිනුත් අපිට පුළුවන් කුඩා විද්‍යුත් ධාරාවක්
නිපදවා ගන්න අපිට පුළුවන්. අපි පොඩි කාලේ 6 වසරේදී වගේ ඔයාලට මතක නම් අපි 6 වසරේ පන්තියේදී අපි ඉගෙන ගත්තා දෙහි ගෙඩියක් අරගෙන මෙහෙම මේ තියෙන දෙහි ගෙඩියක්. මේ දෙහි ගෙඩියට පුතේ අපි සම්බන්ධ කරනවා සිං කූරපුයි කොප කූරපුයි. සිං කූරක් කියලා කියන්නේ මෙහෙම සිං තහඩුවකින් නිකන් සිං තහඩුවකින් අපිට කපා ගන්න පුළුවන් ඕක. එතකොට පුතේ මේ තියෙන්නේ සිංක්, මේ තියෙන්නේ කොප කියන්නේ තඹවලට, කොප කියන්නේ තඹවලට. ඊට පස්සේ අපි මෙයාව සම්බන්ධ කරනවා ගැල්වනෝමීටරයකට. මේකට බල්බ් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි බල්බ් එකක් දැල්වෙන්න තරම් ලොකු කරන්ට් එකක් මේකෙන් එන්නේ නැහැ. ඒක නිසා අපි ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරගන්නවා. එතකොට අපිට පේනවා මේ ගැල්වනෝමීටරයේ කාටුව මෙහෙම උත්ක්‍රමණය වෙනවා, කැරකෙනවා. එහෙනම් අපිට මේකෙන් සාමාන්‍ය ගැල්වනෝමීටරයක පුතේ කාටුව උත්ක්‍රමණය වෙනවා. ඒක හරහා ධාරාවක් ගියොත් කටුව උත්ක්‍රමණය වෙනවා. එහෙනම් මේකේ කටුව දැන් උත්ක්‍රමණය වෙලා තියෙන. එහෙනම් මේ දෙහි ගෙඩිය මගින් විද්‍යුත් ධාරාවක් නිපදවපු හින්දා තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඔක මූලික දෙයක්. හරි. අපි මුල් සරලවම ගත්තොත් ඔන්න අපි 6 වසරේදී ඉගෙන ගත්ත එකක්. මොකද්ද? දෙහි ගෙඩියක් අරගෙන අපිට විද්‍යුත් ධාරාවක් නිපදව ගන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේකෙදි කොහොමද දැන් අපි මේක දැන් දෙහි ගෙඩිය මෙහෙම සම්බන්ධ කරාට පස්සේ මෙයා කොප තහඩුව, කොප කියන්නේ පුතේ තඹ තහඩුව, මේ තියෙන්නේ සිංක් තහඩුව. දැන් එතකොට දැන් මේක අපි හිතුවොත් කෝෂයක් කියලා. කෝෂයක පුතේ අනිවාර්යෙන් ධනාග්‍රයක් තියෙන්නත් ඕන, ඍණාග්‍රයක් තියෙන්නත් ඕන. ධනාග්‍රයකුයි ඍණාග්‍රයකුයි දෙකම තියෙන. එහෙනම් මේකේ ධනාග්‍රේ තමයි කොප තහඩුව. මෙයා තමයි ධනාග්‍රේ. සිංක් තහඩුව තමයි ඍණාග්‍රේ විදිහට අපි ගන්න. එතකොට අපි බලමු තවත් සරලවම විදුලිය නිපදව ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි දැන් පුතේ ඊළඟට සාකච්ඡා කරන්නේ සරල කෝෂය කියලා එකක්. දැන් අපි දෙහි ගෙඩියෙන් විදුලිය නිපදව ගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි විදුලිය නිපදව ගන්න පුළුවන් කියලා ගෙදර බල්බ් පත්තු කරන්න තරම් නම් බෑ. අපි තා කුඩා ධාරාවක්, හරි, තා කුඩා ධාරාවක් ගමන් කරනවා කියලා ගැල්වනෝමීටරේ කට උත්ක්‍රමණය වෙන එකෙන් හොයාගත්තා. එහෙනම් අපි ඊට වඩා තව චුට්ටක් දියුණු තත්ත්වයට යනවා. එතකොට මොකද්ද? අපි ඊළඟට කතා කරන පුතේ සරල කෝෂය කියලා එකක්. සරල කෝෂය කියන්නේ මේක හොයාගත්තේ ඇලෙක්සැන්ඩර් වෝල්ට් කියලා විද්‍යාඥයෙක්. මෙහෙම අපි බීකරයක් මෙහෙම අරගෙන මේ බීකරයට අපි දානවා මෙන්න මේකට අපි කියන්නේ සරල කෝෂය කියලා. මේ සරල කෝෂයේදී අපි කරන්නේ මෙන්න මේ ඇතුළට පුතේ ද්‍රාවණයක් විදිහට දානවා තනුක සල්ෆියුරික් අම්ලය H2SO4. තනුක සල්ෆියුරික් අම්ලය සල්ෆියුරික් අම්ලය දානවා. සල්ෆියුරික් අම්ලය දාලා ඔයාලා දන්නවා සල්ෆියුරික් අම්ලය කියන්නේ බැටරි ඇසිඩ් නේ. හරි. සල්ෆියුරික් අම්ලය කියලා කියන්නේ බැටරි ඇසිඩ් වලට. එතකොට ඔයාලට එහෙම කියපුවම ඔයාලා වදන්නවා. හරි. එතකොට ඊට පස්සේ පුතේ අපි මේකට අර ඉස්සලා කරා වගේම සිං කූරකුයි තඹ කූරකුයි දානවා. එතකොට මේ සිං කූරු තඹ කූරු අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන්. සිං තහඩුවක් කරන් පතුරක් කපා ගත්තාම සිං කූරක් තමයි. හරි. එතකොට ඊට පස්සේ මේ තියෙන පුතේ සිං කූර සිං තහඩුව. හරි. මේ සිං තහඩුව නැත්නම් සිං කූර කිව්වත් කමන්නේ. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ තඹ තහඩුව. Cu කියන්නේ තඹ වලට, කොප කියන්නේ. ඊට පස්සේ මෙහෙම කූරු දෙකක් මෙහෙම දාලා තනුක සල්ෆියුරික් අම්ලය දාලා අපි මෙයාව මෙහෙම සම්බන්ධ කරනවා. එතකොට දැන් මේක නම් මේකටත් අපි ගැල්වනෝමීටරයක්ම සම්බන්ධ කරමු. එහෙම නැත්නම් මේකට නම් පුතේ බල්බ් එකක් සම්බන්ධ කරගත්තත් කමක් නැහැ. ඔයාලගේ අච්චු පොත්වල පෙළ පොතේ අපිට තියෙනවා බල්බ් එකක් සම්බන්ධ කරත් ගැටලුවක් නැහැ කියලා. එතකොට මේකෙනුත් ඉතා කුඩා ධාරාවක් ලැබෙන නිසා පහසුවෙන් බලා ගන්න ඕන නම් අපි ගැල්වනෝමීටරයක් සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් අපි මෙතෙන්ට බල්බ් එකක්ම සම්බන්ධ කරලා බලමු. මෙන්න මෙහෙම බල්බ් එකක් මෙතෙන්ට සම්බන්ධ කරොත් බල්බ් එකක් සම්බන්ධ කරොත් බල්බේ
දැල් වෙනවා කියලා අපිට පේනවා. හැබැයි පුතේ මේකේ චූටි දේවල් ටිකක් තියෙනවා දැනගන්න. මේකෙත් අර ඉස්සලා වගේමයි කෝෂයක නම් අනිවාර්යයෙන්ම අග්‍ර දෙකක් තියෙන්න ඕන. මේකෙත් කොපර් තහඩුව ධනාග්‍රය සිංක් තහඩුව ඍණාග්‍රය කියලා කියනවා. මේක අපි මේ කොටස පුතේ අපි ශ්‍රේණි ගණනාවකදී කතා කරනවා. 6 දී කතා කරනවා. අපි 7 දී තියෙනවා. අපිට 8 දී තියෙනවා. ඊට පස්සේ අපි 11 වසරේදී නැවත කතා කරන්න තියෙනවා. ඉතින් එතකොට මේක අපි අත්හරින්න බෑ. අපි මුල ඉඳන්ම මේ දේවල් ටික දැනගෙන ඉන්න. මේ මම කරන්නේ මේ වීඩියෝ එකෙන් අපි කරන්න උත්සාහ කරන්නේ මූලික සිද්ධාන්ත ටික. විද්‍යුතයේ තියෙන මූලික සිද්ධාන්ත ටික මේ ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි? අපිට බහුවර්ණ පේපර් එකේ හරි චූටි හරි ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට මේ වීඩියෝ එක 6 වසරේ ඉඳන් නැත්නම් 5 වසරේ ඉඳන් 11 වසරට යනකම් ඕනෑම දරුවෙකුට හරි ඕනෑම දරුවෙකුට මේක බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ පෙළ ගස්සා. එතකොට මේ කෝෂයේ පුතේ දෝෂ ටිකක් තියෙනවා. මොනවද දන්නවද දෝෂ? මේ කෝෂයේ මෙන්න මෙතන මේ සිංකුර නැත්නම් සික් තහඩුව ඉක්මනින් දිය වෙවි යනවා. සිංක් තහඩුව දිය වෙනවා මෙහෙම. මේ සිංක් තහඩුව මෙහෙම දිය වෙවි යනවා. ඊට අමතරව මෙන්න මෙතන මේ කොපර් තහඩුව ළඟ මෙහෙම වායු බුබුලු දැන්පත් වෙනවා. එතකොට මේ බල්බ් එක එක දිගට දැල් වෙන්නේ නැහැ පුතේ. ඔය අපිට ඔය බල්බ් එක එක දිගට දැල්ව ගන්න බෑ. එතකොට අපි කරන්නේ කොපර් තහඩුව එළියට අරන් මොකක් හරි ඉදි කෑල්ලකින් හරි පිහලා අහපව දාපුවම ආය නැවතමත් වෙනවා. හැබැයි මේ සිංකුර ඉක්මනට දිය වෙලා යන නිසා මෙන්න මේක ඇතුලේ තියෙන්නේ අම්ලයක් නේ පුතේ. ඒ හින්දා මේක පරිහරණය ටිකක් අපහසුයි. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලන්නේ පුතේ රසායනික කෝෂ. පුතේ රසායනික කෝෂ කියලා කියන්නේ ඇත්තටම රසායනික ද්‍රව්‍ය වලින් හදලා තියෙන සාදලා තියෙන කෝෂ වලට කියනවා පුතේ අපි රසායනික කෝෂ කියලා. අපිට ඕන නම් සරල කෝෂයත් රසායනික කෝෂයක් කියලා ගන්න පුළුවන්. ඒකත් ගැටලුවක් නෑ. ඒකෙත් රසායනික ද්‍රව්‍ය ඉන්නේ තියෙන. ඒකත් රසායනික කෝෂයක් තමයි. දැන් අපි රසායනික කෝෂ වලත් සංකීර්ණ අවස්ථාවට යන්නේ. එතකොට රසායනික කෝෂ අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. කොහොමද? එකකට අපි කියනවා ප්‍රාථමික කෝෂ කියලා. අනෙකට අපි කියනවා ද්විතීයික කෝෂ කියලා. මොකද්ද මේ දෙකේ වෙනස? පුතේ අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් අපි ඔයාලා එදිනෙදා පාවිච්චි කරන භාෂාවෙන් කිව්වොත් අපි කියනවා මේ බැටරිය charge කරන්න පුළුවන්. මේ බැටරිය charge කරන්න බෑ. එහෙම නේද කියන්නේ අපි? charge කරනවා කියන්නේ ආරෝපණය කරනවට. charge කරනවට පුතේ කියන්නේ අපි විද්‍යාවේ ආරෝපණය කරනවා කියලා. එහෙනම් සමහර බැටරි තියෙනවා සමහර කෝෂ තියෙනවා අපිට ආරෝපණය කරන්න පුළුවන්. සමහර බැටරිත් තියෙනවා අපිට ආරෝපණය කරන්න පුළුවන්. හරි? එතකොට පුතේ කෝෂයි බැටරිය අතර වෙනස අපි ඉගෙන ගත්තොත් එහෙම කෝෂ කිහිපයක් එකතු වෙලා තමයි පුතේ බැටරිය හැදෙන්නේ. හරි? කාර්කේ ගත්තාම කෝෂ කිහිපයක් එකතු වෙච්ච බැටරියක් තමයි තියෙන්නේ. මේකට අපි කියනවා ඊයම් අම්ල ඇකියුමුලේටරේ කියලා. හරි? ඒකට කියන නම ප්‍රාථමික කෝෂයි ද්විතීයික කෝෂයි කියලා කිව්වා. ප්‍රාථමික කෝෂ කියන්නේ පුතේ ඒවල ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. ද්විතීයික කෝෂ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය. හරි? හැබැයි ප්‍රාථමික කෝෂ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය ෂය වෙනවා. ද්විතීයික කෝෂ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය ෂය වෙනවා. එහෙනම් මොකද්ද වෙනස? අපිට අර මුලින් ප්‍රාථමික කෝෂ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය ටික පුතේ ෂය වෙලා ගියාට පස්සේ නැවත ආපහු ඒව ආරෝපණය කරන්න බෑ, charge කරන්න බෑ. හැබැයි ද්විතීයික කෝෂ ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය ෂය වෙනවා. ෂය වුණාට අපි විදුලිය දුන්න ගමන් එයාට නැවත ආරෝපණය වෙනවා. ඒකයි වෙනස. එහෙනම් ආරෝපණය කරන්න බැරි දේවල් වලට අපි කියන්නේ ප්‍රාථමික කෝෂ කියලා. ආරෝපණය කරලා නැවත පාවිච්චි කරන්න පුළුවන් වට අපි කියනවා ද්විතීයික කෝෂ කියලා. එතකොට ප්‍රාථමික කෝෂ වලට අයිති වෙන්නේ මොනවද? ප්‍රාථමික කෝෂ වලට ගන්න පුළුවන් පුතේ ඔයාලා සාමාන්‍ය ඔරලෝසු වලට එහෙම දාන වියලි කෝෂය ගන්න පුළුවන්. ඊළඟට සමහර කැමරා බැටරි තියෙනවා. ඊළඟට අපි කතා කරොත් එහෙම ද්විතීයික කෝෂ ගැන පුතේ. ද්විතීයික කෝෂ වලට ඒ කියන්නේ ආරෝපණය කරන්න පුළුවන් ඒවා. වාහනේ තියෙන බැටරිය ආරෝපණය කරන්න පුළුවන්. ඒකට අපි ඊයම් අම්ල ඇකියුමුලේටර් කියනවා. ඊට පස්සේ අපි ওই සමහර කැමරාවල දැන් අපි කියවනේ සාමාන්‍ය ප්‍රාථමික කෝෂ පාවිච්චි කරන කැමරාවක් තියෙනවා. දැන් charge කරලා නැත්නම් ආරෝපණය කරලා නැවත පාවිච්චි කරන කැමරා බැටරි තියෙනවා. එතකොට ඔයාලගේ දුරකථනවල තියෙන්නේ පුතේ ද්විතීයික කෝෂ. ඒවා නැවත ආරෝපණය කරගන්න පුළුවන්. අපිට විදුලිය වල නැවත ආරෝපණය කරන්න පුළුවන් නේ. නැත්නම් අපි ඔයාලගේ ෆෝන් එක කියලා හිතන්න. ෆෝන් එක බැටරිය බැස්සට පස්සේ
ෆෝන් එක අයින් කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. අපි කරන්නේ කරන්ට් එක දෙනවා මෙයාට. කරන්ට් විදුලිය සපයනවා. සැපෙව්වට පස්සේ නැවත ආරෝපණය වෙනවා. හරි. එතකොට ප්‍රාථමික කෝෂයයි ද්විතීයික කෝෂය අතර වෙනස ඕකේ. අපි ඊළඟට බලමු පුතේ. අපි චුට්ටක් මෙතනින් තව චුට්ටක් ඉස්සරහට යමු. විදුලිය නිපදවන තව ක්‍රමයක් තියෙනවානේ ඩයිනමෝ මගින්. ඩයිනමෝ වල පුතේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන ක්‍රියාවලිය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ ඔයාලා ගොඩාක් දේවල් ගැඹුරින් හිතන්නේ නැතුව හිතුවොත් මෙහෙම අපි මෙහෙම කම්බි දඟරයක් කම්බියක් අරගෙන පුතේ මෙහෙම කම්බි දඟරයක් විදිහට මෙහෙම හදා ගන්නවා. හදාගෙන අපි මේකට ගැල්වනෝමීටරයක් මෙහෙම සම්බන්ධ කරලා හරි හැමෝටම තේරෙන විදිහට මම මේ වීඩියෝ ඔයාලට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ හැම දරුවටම තේරෙන විදිහට අපි මේ කම්බි දඟරයක් අරගෙන පුතේ මේ කම්බි දඟරය ඔහොම තියෙද්දි අපි මෙතන චුම්බකයක් ගන්නවා. චුම්බක කියන්නේ චුම්බක කිව්වහම ඔයාලා දන්නවා චුම්බක කියන්නේ කාන්දමක් කියලා දණ්ඩ චුම්බකයක් නේද? කාන්දමක් කියලා හිතන්න. එයාව අරගෙන කොහොම තියලා පුතේ අපි මෙයාව මෙහෙටයි එළිය ඇතුළටයි එළියට මෙහෙම අපි චලනය කරනවා. ඔන්න චලනය කරනකොට අපිට පේනවා මෙන්න මෙතන තියෙන ගැල්වනෝමීටරේ පුතේ මේ ගැල්වනෝමීටරේ කටුව මෙහෙම උත්ක්‍රමණය. ඇතුළට යවනකොට මේ චුම්බකය අපි මෙහෙම ඇතුළට ගෙනියනකොට කට්ට එක පැත්තකට මෙහෙම උත්ක්‍රමණය වෙනවා. අහපව ගන්නකොට කට්ට අනිත් පැත්තට උත්ක්‍රමණය වෙනවා. හරි එහෙනම් කම්බි දඟරයක් අසල චුම්බකයක් චලනය කරනකොට කම්බි දඟරයක් ළඟ චුම්බකයක් එහෙම නැත්නම් සන්නායක කම්බියක් ළඟ නැත්නම් සන්නායක කම්බි දඟරයක් ළඟ චුම්බකයක් මෙහෙම පුතේ චලනය කරනකොට අපි ඒවා කියන්නේ චුම්බක බල රේඛා කැපෙන විදිහට හරි මෙහෙම චලනය කරනකොට හරි මෙහෙම චලනය කරනකොට පුතේ මෙන්න මේ කම්බි දඟරය මත විදුලියක් නිපද වෙනවා. මෙන්න මේකට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. එතකොට කම්බි දඟරයක් ළඟ චුම්බකයක් චලනය කරනකොට හරි චුම්බකයක් චලනය කරන මේ ගොඩාක් සංකීර්ණ දෙයක් මම මේව හැමෝටම තේරෙන්න සරලව කියේ. කම්බි දඟරයක් ළඟ පුතේ චුම්බකයක් මෙහෙම චලනය කරනකොට මෙන්න මේ කම්බි දඟරේ කරන්ට් එකක් විදුලියක් නිපද වෙනවා කියලා හොයාගත්තා. මේකට තමයි කියන්නේ පුතේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මේක හොයාගත්තේ මයිකල් පැරඩේ කියලා විද්‍යාඥයෙක්. මයිකල් පැරඩේ කියලා විද්‍යාඥයෙක් තමයි මේක හොයාගත්තේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය යොදාගෙන තමයි පුතේ ඔය ඔයාලගේ බයිසිකලේ තියෙන ඩයිනමෝව එතකොට බලාගාරයකට ගියොත් පුතේ විදුලි ජනක යන්ත්‍ර ඊළඟට සාමාන්‍ය ඩයිනමෝ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන මූලධර්මය යොදාගෙන තමයි ඔය කියන අපි කියපු දැන් උපකරණ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුතේ එතකොට දැන් අපි විදුලිය නිපදවන හරි විදුලිය නිපදව ගන්න පුළුවන් ආකාර කතා කරනවා බලන්නකෝ. අපි මුලින් කිව්වා දෙහි ගෙඩියකින් කරන්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සරල කෝෂය ඊට පස්සේ අපි රසායනික කෝෂය ඉගෙන ගත්තා. හරි මේවල බලන්නකෝ මේ කාලයත් එක්ක හැමදේම දියුණු වෙගෙන යනකොට පුතේ සෑහෙන වෙනස්කම් වෙලා ඊට පස්සේ මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය හොයාගන්නවත් එක ඩයිනමෝ නිපද වුණානේ. එතකොට අපිට හැබැයි දැන් ওই කෝෂවල තියෙනවනේ අපි කෝෂ කතා කරා මොනවද කෝෂ ප්‍රාථමික කෝෂ ද්විතීයික කෝෂ වලින් ගන්න කරන්ට් එක පුතේ අපි ඒකට කියන්නේ සරල ධාරාවක් කියලා. සාමාන්‍යයෙන් කෝෂ වලින් නිපදවන ධාරාවට කරන්ට් එකට අපි කියන්නේ සරල ධාරාවක් කියලා. හැබැයි ඩයිනමෝවක් මගින් නිපදවන විදුලියට අපි කියන්නේ පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාව. හැමතිස්සෙම එයාගේ දිශාව වෙනස් වෙනවා. හරි මේක 11 වසර දරුවෙක් බලනවා නම් එයාලා දන්නවා මේක ප්‍රත්‍යාවර්ත ධාරාව හැමතිස්සෙම දිශාව වෙනස් වෙනවා. හැබැයි සරල ධාරාව ඒකාකාරව ගලාගෙන යන්නේ. එතකොට මේ හැම දෙයකින්ම දෙයක් ගන්න ඔයාලට. හැම දෙයක්ම එකතු කරගන්න. අපි මේ සරල දේවල් කතා කරන්නේ. හැබැයි මේ සරල දේ තමයි අපි දන්නේ නැත්තේ. හරි? මේ අපි දන්නේ නැති දේ තමයි ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. ඊළඟට අපි බලමු පුතේ තව විදුලිය නිපදවන තව ක්‍රමයක් තියෙනවා සූර්ය කෝෂ මගින්. පුතේ සූර්ය කෝෂ මගින් දැන් වර්තමානයේ පුතේ සෑහෙන්න විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මේ සූර්ය කෝෂ වඩා ගන්නවා. ඒකට පුතේ මෙතන සූර්ය කෝෂයක තියෙන විශේෂත්වය තමයි සූර්ය කෝෂයට පුතේ සූර්යාලෝකය වැටෙනකොට එයා ඒ සූර්යාලෝකය අඳුරගෙන
ඒ සූර්යාලෝකයට අනුව සූර්යාලෝකයේ ලැබෙන ප්‍රමාණය අනුව විද්‍යුත් ධාරාවක් නිපදවෙනවා. බලන්නකෝ සූර්යාලෝකයේ වැටෙනකොට මේ සූර්ය කෝෂය ඇතුලේ විද්‍යුත් ධාරාවක් නිපද වෙනවා. ඒ විද්‍යුත් ධාරාව ගිහිල්ලා කෝෂයක ගබඩා වෙනවා. රසායනික කෝෂයක ගබඩා වෙලා අපිට අවශ්‍ය වෙලාවට විදුලිය ලබා ගන්න පුළුවන්. එහෙනම් එතකොට ඔය ලොකුවට තියෙන්නේ කියන්නේ වහලේ පුරාවට සම්පූර්ණයෙන්ම තියෙනවා ඔයාලා දැකලා ඇති. ඒ තියෙන සූර්ය පැනල. සූර්ය පැනල හැදලා තියෙන්නේ සූර්ය කෝෂ එකට එකතු කරලා. හරිද පුතේ? එතකොට ඔයාලා 11 වසරේදී එහෙම අපි ඉගෙන ගන්නවා. ඔය සූර්ය කෝෂ ඇතුලේ තියෙන්නේ සන්ධි ඩයඩ් නේ. නැත්තම් PN සන්ධි. PN සන්ධි තමයි ඔක ඇතුලේ තියෙන්නේ. එතකොට පුතේ අපි දැන් විදුලිය නිපදවීම ගැන කතා කරනකොට අපි කතා නොකරම බැරි මාතෘකාවක් තමයි විදුලි බලාගාර. විදුලි බලාගාරවල කරන්නේ විදුලි ජනකයන්ත්‍ර මගින් විදුලිය නිපදවලා දෙනවා. එතකොට පුතේ මේ විදුලි බලාගාර කීපයක් වර්ග කීපයක් තියෙනවා. ඔයාලට දැන් ඔය තිරේ පේනවා පුතේ. අපි වගුවක් දාලා තියෙනවා. මේකේ තියෙන ඔයාලා චුට්ටක් ඔක කියවලා බලලා ඔළුවට අදහසක් ගන්න. විදුලි බලාගාරවල ලංකාවේ වැඩිපුරම පාවිච්චි කරන්නේ පුතේ භාවිතා කරන්නේ ජල විදුලි බලාගාර. ජල විදුලි බලාගාරවලදී ජලය මගින් ටර්බයින් එකක් කරකවනවා. හරිද? ටර්බයින් එකක් කියන්නේ ජල රෝධයක් කියලා හිතන්නකෝ ඔයාලා. ජල රෝධයක් කරකලා ඒ ජල රෝධයට පුතේ සම්බන්ධ කරලා තියෙනවා ඩයිනමෝ එකක්. නැත්නම් විදුලි ජනක යන්ත්‍රයක්. මෙන්න මේකෙන් තමයි අපේ කාවේ වැඩි ප්‍රමාණයක්ම විදුලිය නිපදවන්නේ ජල විදුලි බලාගාර මගින්. ඕකත් මතකේ තියාගන්න ඕන. ඊට අපි පුතේ වැදගත් කොටසකට යමු. අපි දන්නවා පුතේ දැන් විදුලිය නිපදුවානේ. එහෙනම් විදුලිය නිපදුවාට පස්සේ මේ විදුලිය එක තැනකින් නම් තව තැනකට නැත්නම් විද්‍යුත් ධාරාවක් ගෙනියන්න අපි පාවිච්චි කරන ඒවා තියෙනවා. අපි ඔයා ඉගෙනගෙනත් තියෙනවා. මම නිකන් කියන්නම් මේ මූලික ටික හැමදේම මේ විද්‍යුතයේ තියෙන හැම මූලික කොටසක්ම මම සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේ. එතකොට මීට අමතරව පුතේ මෙතනින් එහාට අපි 6 වසරේ සිට 11 වසර දක්වා දරුවන්ගේ පාඩම් විදිහට අපි මේ YouTube channel එක හරහා ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලන දරුවෙක් ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙලා දිගටම ඉගෙන ගන්න කැමති නම් හරි දිගටම අපිත් එක්ක එකතු වෙලා කැමති නම් ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඊට අමතරව ඔයාලගේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් විද්‍යාව සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න උනත් ඔයාලට අවස්ථාව අපි හදලා දෙන්නම්. අපි online පන්ති මේ වෙනකොට කරගෙන යනවා. ඊට අමතරව අපි නගර ගණනාවක පන්ති පවත්වාගෙන යනවා. එතකොට පුතේ අපිට අපි දැන් සාකච්ඡා කර හිටියේ සන්නායක. එහෙම නැත්නම් පරිවාරක. එහෙමත් නැත්නම් අර්ධ සන්නායක කියලා වචන ටිකක් අපිට කියවෙනවා. මොනවද සන්නායක කියන්නේ? හරි. එතකොට සන්නායකයක් කියන්නේ පුතේ විදුලිය ගමන් කරනවා නම් අපි ඒවට කියනවා මොන යම් ද්‍රව්‍යයක් කරහා පුතේ විදුලිය ගමන් කරනවා නම් අපි ඒකට කියනවා සන්නායකයක් කියලා. සන්නායක වලට අපිට උදාහරණ ඉල්ලුවොත් කවුරු හරි අපිට දෙන්න තියෙන්නේ ලෝහ ගන්නකො. යකඩ, එතකොට ඇලුමිනියම්, එතකොට පුතේ තඹ, ප්ලැටිනම් මේ වගේ ලෝහ තමයි පුතේ විදුලිය හොඳට සන්නායනය කරන්නේ. එතකොට මම ඔතනදි චූටි දෙයක් කියලා දෙන්නම්. අලෝහයක්නේ කාබන් කියන්නේ. හැබැයි පුතේ කාබන් වල එක අවස්ථාවක් තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා මිනිරන් කියලා. මේ මිනිරන් තුලින් විදුලිය ගමන් කරනවා. ඒකත් මතක තියාගන්න. ඔය අලෝහ විදුලිය ගෙනියන්නේ නැහැ කිව්වට කාබන් අලෝහයක්. හැබැයි කාබන් වල එක අවස්ථාවක් තියෙනවා බහුරූපී ආකාර කියලා කියන්නේ. ඕකට පුතේ මිනිරන් දිගේ විදුලිය ගමන් කරනවා. එතකොට අපි එතනින් ගියාම පරිවාරක කියන්නේ මොනවද? පරිවාරක කියන්නේ පුතේ විදුලිය ගමන් කරන්නේ නැති දේවල් වලට කියනවා අපි විද්‍යුත් පරිවාරක කියලා. මොනවද මේ විද්‍යුත් පරිවාරක කියන්නේ? විද්‍යුත් පරිවාරක කියලා පුතේ ඇත්තටම කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය වලට අපි කියනවා විද්‍යුත් පරිවාරක කියලා. ඊට පස්සේ අර්ධ සන්නායක දිගේ විදුලිය ගමන් කරන්නේ මද වශයෙන්. හරි? මද වශයෙන් තමයි විදුලිය ගමන් කරන්නේ. එතකොට පුතේ ඔය අර්ධ සන්නායක වලට උදාහරණ ගන්න පුළුවන් සිලිකන්, ජර්මේනියම් වගේ ඒවා. සිලිකන්, ජර්මේනියම් වගේ ඒවා ගන්න පුළුවන් පුතේ අර්ධ සන්නායක වලට උදාහරණ. පරිවාරක තුලින් විදුලිය ගමන් කරන්නේ මොනවද? පරිවාරක විදුලිය ගමන් නොකරන ඒවා මොනවද? සෙරමික්, එබනයිට්, ප්ලාස්ටික්, BLE ලී වලින් කරන්ට් එක යන්නේ නැහැ. එතකොට පුතේ රබර් වලින් කරන්ට් එක යන්නේත් නැහැ. එතකොට මේවා පරිවාරක විදිහට ගන්නවා. ඊට පස්සේ පුතේ අර්ධ සන්නායක කියන්නේ විදුලිය මද වශයෙන් ගමන් කරන ඒවා.
හරි. විදුලිය මද වශයෙන් අපි 11 වසරට ගියාම අර්ධ සරණායක වලට උදාහරණ ගන්නවා පුතේ සිලිකන් ජර්මේනියම් වගේ ඒවා මතකේ තියාගන්න. ඊළඟට පුතේ අපි යන්නේ තවත් චුට්ටක් අපිට වැදගත් දෙයක් ගැන සාකච්ඡා කරන්න. මේ කියන්නේ පුතේ විද්‍යුත් පරිපථ ගැන. විද්‍යුත් පරිපථයක්. සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? විද්‍යුත් පරිපථයක්. මේ බලන්න. අපි මෙන්න මෙහෙම පොඩි කාලේ ඉඳන් අදිනවා. මේ තියෙන්නේ අපි බල්බ් එකක්. මෙහෙම අදින බල්බ් එකක්. ඊට පස්සේ අපි මෙතනින් සරල කෝෂයක් සම්බන්ධ කරනවා මේ ධනාග්‍රේ වින. ඊට පස්සේ පුතේ අපි මෙතනින් ස්විච් එකක් තව අවශ්‍ය නම් හයි කරගමු. මේ තියෙන සරල පරිපථයක්. හරි. පරිපථයක් කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් ගලා යාමට සකසලා තියෙන පද්ධතියක්. හරි. එතකොට මේක සංවෘත පද්ධතියක්. හරි. මේක පුතේ කොහෙවත් දැන් මෙතනින් මෙහෙම මේ ස්විච් එක දැන් මේ තියෙන ස්විච් එක විවෘත කරලා ඒ කියන්නේ ඕෆ් කරලා තියෙන්නේ. මේක අපිට පුළුවන් සංවෘත කරන්න. මෙහෙම මෙතනින් වහපුවාම මෙයා මෙහෙම වහපුවාම මෙතෙන්ට ඔන්න පරිපථය ඔන්න. එතකොට තමයි බල්බ් එකපත් වෙන්නේ. එහෙනම් විදුලිය ගලා යාමට සකසා ඇති පද්ධතියකට තමයි අපි කියන්නේ විද්‍යුත් පරිපථයක් කියලා. අපි මෙහෙම සාමාන්‍යයෙන් ඔහොම ලකුණු කරොත් ඔය ලකුණු කරන්නේ සන්නායක නැත්නම් විදුලිය යන කම්බියක්. හරි. ඊට පස්සේ තව අපිට ලකුණු කරන්න පුළුවන් අපි මෙහෙම මෙන්න මෙහෙම අපි ලකුණු කරොත් අපි මේකෙන් කියන්නේ මේ තියෙන බල්බ් එකක්. පුතේ තව බල්බ් එක ලකුණු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ස්විච් එකක් නම් මෙහෙම පෙන්නන්න. මේ ස්විච් එක අපි ඕෆ් කියලා කියන්නේ. ස්විච් එක විවෘත අවස්ථාව විවෘතයි. විවෘත. මෙතනින් විවෘතයි. හරි? ස්විච් එක විවෘත අවස්ථාවය. ඕෆ් එක. ඊට පස්සේ ස්විච් එක දැන් ඊට පස්සේ අපි මෙහෙම සම්බන්ධ කරොත් මෙයාව මේ ස්විච් එක ඔන්. සංවෘත අවස්ථාව. හරි? එතකොට සංවෘත අවස්ථාව මේක විවෘත අවස්ථාව. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් අපි පරිපථ සංකේත කතා කරොත් අපි මෙන්න මෙහෙම එකක් ඉගෙනගෙන තියෙනවා ඔයාලා මෙන්න මෙහෙම මේකට අපි කියන්නේ දාරිත්‍රකයක් කියලා. අපි ඔකට කියන්නේ දාරිත්‍රක කියලා. හරි. ඊට පස්සේ අපි සංකේත දන්නවා පුතේ තව මෙන්න මෙහෙම එකක්. මේකට කියන්නේ අපි කෝෂය කියලා. හරි. මේක ධන මේක ඍණ. ඔය තියෙන කෝෂයක්. හරි. ඔයාලට ඔය තිරේත් බලා ගන්න පුළුවන් ඔය ටික. එතකොට ඊට අමතරව අපිට හම්බ වෙනවා තව ඉලෙක්ට්‍රෝනික උපාංගවල සංකේත ටිකකුත් හම්බ වෙනවා. අපි ඔය දැන් ඉලෙක්ට්‍රෝනික උපාංග දැන් සාකච්ඡා කරමු. එතකොට ඒ වල තියෙන සංකේත ටිකක් බලමු. හරි. ඔය මූලික ටික තමයි මම ඔය පෙන්නන්නේ. එතකොට තව ඊට අමතරව ඔයාලට මෙන්න මෙහෙම දේවල්. කොහොමද? ඔයාලට මේ ටිකත් මම මේ ටික මකලා අඳින්නම්. මෙහෙම මේ බලන්න දරුවනේ මෙන්න මෙහෙම තිබුණොත් මේකට කියන්නේ ඇමීටරයක්. මේකට කියන්නේ ඇමීටරය පුතේ. මේ ඇමීටරයෙන් කරන්නේ පරිපථයක් තුලින් ගලන ධාරාව මැන ගන්න තමයි අපි ඇමීටරයක් පාවිච්චි කරන්නේ. ධාරාව මනින්න තමයි ඇමීටර. හරි. ඊට මේකෙම තව ඕනනම් තියෙනවා මිලි ඇම්පියර්. මේකෙන් මේ තියෙන්නේ ඇමීටරයක්. මේකෙන් මයින්නේ ධාරාව මයින්නේ ඇම්පියර් වලින් පුතේ. දැන් අපි දිගමන් ඉන්නේ සෙන්ටිමීටර් තියෙන ඒ වගේ ධාරාව මනින ඒකකය තමයි ඇම්පියර් කියන්නේ. ඒකයි මේ ඒ අකුර දාලා තියෙන්නේ මේකේ මේ සංකේතයෙන් කියවෙන්නේ ඇමීටරය. හරි. මේ මිලි ඇමීටරය. ඊට පස්සේ මේ තියෙන්නේ වෝල්ට් මීටරයක්. මේකට කියන්නේ පුතේ වෝල්ට් මීටරය. හරි. මේ වෝල්ට් මීටර මේකෙන් කරන්නේ පරිපථයක දෙකෙලවර හරි මොනවා හරි අපි බල්බ් එකක් හරි මොනවා හරි දාලා තිබ්බ කියනකො මේ බල්බ් එක හරි ඒ මොකක් හරි උපකරණයේ දෙපස විභවාන්තරය මැන ගන්නවා. වෝල්ටීයතාවය කියලා කියන්නේ ඔයාලා ওই වෝල්ටීයතාවය කියන්නේ ඔය චූටි අර ඔයාලා පාවිච්චි කරන ඔය වියලි කෝෂයක් ගත්තොත් ඒකේ 1.5 V කියලා ගහලා තියෙනවා. ඒ මොකද? ඒකේ විභවාන්තරය නැත්නම් වෝල්ටීයතාවය 1.5 කියලා කියන්නේ. හරි. මේ වෝල්ට් මීටරය. ඊට පස්සේ පුතේ දැන් චුට්ටක් මේ ගාම මේ චුට්ටක් මම කියලා දෙන්නම්.
අපිට පුළුවන් පරිපතයකට අපි දැන් අර ඉස්සෙල්ලා ඇඳපු පරිපතයට වෝල්ට් මීටරයකුයි ඇමීටරයකුයි සම්බන්ධ කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද පරිපතයකට වෝල්ට් මීටරයකුයි ඇමීටරයකුයි සම්බන්ධ කරන්න කියලා. මේ බලන්නකෝ. මම දැන් සංකේත වල දන්න නිසා සංකේතම ගන්නම්. මේ තියෙන්නේ බල්බ් එකක්. මේ තියෙන්නේ පුතේ කෝෂයක් ධන ඍණ. හැමතිස්සෙම ධන ඍණ ලකුණු කරන්න. ඊට පස්සේ පුතේ මෙතනින් අපි මෙන්න මේ යන මේ වයර් එකේ මෙන්න මෙතෙන්ට හයි කරනවා අපි ඇමීටරය. හරි. එතකොට මෙතන ධන මෙතන ඍණ. අපි මෙතනින් හයි කරනවා වෝල්ට් මීටර. ඔක මතක තියාගන්න මම දැන් කියලා දෙන්නම් ඔයාලට. මෙතන ධන මෙතන ඍණ. හරි. එතකොට පුතේ පරිපතයකට මෙහෙම හරි ධාර පරිපතයකට මෙහෙම හයි කරපුවාම ඔය ඇමීටරයක් අපි ඕකට කියන්නේ ඔය හයි කරලා තියෙන ශ්‍රේණිගතව කියලා. නිකන් මතක තියාගන්න අපි ශ්‍රේණිගත සමාන්තරගත තව ටිකකින් කියලා දෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ ඇමීටරය හයි කරලා තියෙන පුතේ දැන් ශ්‍රේණිගතව මේ. හරිද? හැබැයි මේ වෝල්ට් මීටරය අපි හයි කරන්නේ සමාන්තරගතව. සමාන්තරගතව. ඔය දෙක මතක තියාගන්න. හැමතිස්සෙම වෝල්ට් මීටරයක් පරිපතයට සම්බන්ධ කරන්නේ සමාන්තරගතව. ඇමීටරයක් හැමතිස්සෙම පරිපතයට සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. ඒක මතකයේ තියෙන්න ඕනේ. ඒ දෙක ඔය හොඳට මතක තියාගන්න. ඔබ 11 වසරේ දරුවන්ට පවා ඔක පැටලෙනවා. පැටල ගන්න නැතුව ඒක වැදගත් දෙයක් විදියට මතකයේ තියාගන්න. හරි පුතේ. ඊළඟට අපි තවත් වැදගත් මොනවද බලමුකෝ මේකේ තියෙන සිද්ධාන්තවල වැදගත් මූලික දේවල් ටික තමයි සාකච්ඡා කරන්නේ. අපි දැන් බලන්න යන්නේ බල්බ පරිපතයකට සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි. අපි බලමු මෙහෙම. අපි බල්බ තුනක් අරගෙන පුතේ මෙහෙම එක දිගට හයි කරොත්. හරි බලන්න ඔයාලා. එහෙම. එහෙනම් මෙතෙන්ට මම කෝෂයක් සම්බන්ධ කරන්නම් ධන ඍණ කියලා. ස්විච් එකකුත් හයි කරන්නම් මෙහෙම. හයි කරපුවාම ඔයාලට පේනවා මේ බල්බ හරහා මේ එන කරන්ට් එක මේ කෝෂයෙන් එන කරන්ට් එක තමයි පුතේ මේ බල්බ හරහා යන්නේ. එහෙනම් මේ බල්බ හැම එකක් තුලින්ම බල්බ හරහා සමාන ධාරාවක් ගලාගෙන යනවා නම් මෙන්න මේ එකම ධාරාව ගලාගෙන යන විදිහට නම් මේ පරිපතය සකස් කරලා තියෙන්නේ. අපි කියනවා මේ බල්බ සවි කරලා තියෙන්නේ ශ්‍රේණිගතව කියලා. එහෙනම් බල්බ හරහා සමාන ධාරාවක් ගලා යන විදිහට මේ පරිපතය සකස් කරොත් අපි මේකට කියනවා ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. හරි. එතකොට ඊට පස්සේ පුතේ අපි මේ පරිපතේ චූට්ටක් වෙනස් කරනවා. දැන් බලන්න. ඔන්න ඔහොම අපි මෙන්න මෙහෙම සවි කරොත් බලන්නකෝ. අපි බල්බ සම්බන්ධ කරනවා මෙහෙම. මේ බල්බ සම්බන්ධ කරන මේ ක්‍රමයේදී බලන්න. කෝෂේ එකම ගන්නම් මම. ස්විච් එක උදාලා. දැන් ඔයාලට පේනවා මෙතනින් එන කරන්ට් එක මේ කම්බිය හරහා බෙදිලා ගිහිල්ලා තියෙන. එහෙනම් මෙතනින් එන කරන්ට් එක මෙහෙම බෙදිලා ගිහිල්ලා තියෙන. එහෙනම් එකම ධාරාව නෙමෙයි යන්නේ. එහෙනම් ධාරාව බෙදිලා යන විදිහට. හරි? ධාරාව බෙදිලා යන විදිහට අපි බල්බ සම්බන්ධ කළොත් මේකට අපි කියනවා මේවට අපි කියන්නේ පුතේ සමාන්තරගත සම්බන්ධය කියලා. සමාන්තරගත සම්බන්ධය. හරි? එකම ධාරාවක් ගලාගෙන යන විදිහට බල්බ සම්බන්ධ කරොත් අපි ඒකට කිව්වේ ශ්‍රේණිගත සම්බන්ධය කියලා. මේකට කියන්නේ සමාන්තරගත සම්බන්ධය කියලා. නම් මතක තියාගන්න. එතකොට අපි මෙහෙම අපි දැන් දෙකම එකපාර මෙහෙම ඇන්නොත් මෙහෙමනේ. මම බල්බ් දෙකක් විතරක් අනින්නම් මෙහෙම. ඔහොම ඇන්නොත් ඔය තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධය. එතකොට මෙහෙම ඇන්නොත් මේ තියෙන්නේ සමාන්තරගත සම්බන්ධය. හරි? හැම දරුවටම මේවා තේරෙන්න ඕන හින්දා අපි මූලික සිද්ධාන්ත මේ කොටසේදී කතා කරන්නේ. මේ තියෙන ශ්‍රේණිගත සම්බන්ධය, මේ තියෙන සමාන්තරගත සම්බන්ධය. අඳුරගන්නේ එකම ධාරාව ගලාගෙන යනවා නම් බල්බ හරහා ශ්‍රේණිගතයි, ධාරාව බෙදලා යනවා නම්
ඒ සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරගතව. බලමු පුතේ අපි. හරි. අපි මෙහෙම බලමු. මේ බලන්න. කෝෂ කිහිපයක්. හරි. කෝෂ කිහිපයක් මෙහෙම සම්බන්ධ කරනවා. දැන් බලන්න මේකේ කෝෂයේ මෙතන ඍණ, මෙතන ධන, මෙතන ඍණ. ආයි මේ කෝෂේ ධන, මේක ඍණ, මෙතන ධන. එහෙනම් බලන්න. කෝෂ ඔය විදිහට සම්බන්ධ කරොත් අපි කියන්නේ ඔකට කෝෂවල ශ්‍රේණිගත සම්බන්ධය. පුතේ ශ්‍රේණිගත සම්බන්ධයේදී වෙන්නේ එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ බලන්න. එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. සංකේත වලින් ඇඳුවොත් මෙයා ධන ඊට පස්සේ මෙතන ඍණ ආයේ මේ හරිය පුතේ මෙතන තියෙන්නේ ඍණ ධන ඍණ ධන. ඔහොමනේ තියෙන්නේ. එතකොට මේ ඍණ මෙතන ධන මෙතන ඍණ මෙතන ධන ඍණ ධන. මෙන්න මේ දෙක සම්බන්ධ නෙමෙයි. ධන එකයි ඍණ එකයි නේ. ධන එකයි ඍණ එකයි සම්බන්ධ වෙනවා. එහෙනම් කෝෂවල ධනාග්‍රය අනෙක් කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන විදිහට කෝෂ සම්බන්ධ කරොත් අපි කියනවා කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා කියලා. එතකොට දැන් මෙහෙම මේ තව අපි කෝෂ සම්බන්ධ කරමු තව විදිහකට මේ බලන්න. මෙහෙම අපි මෙහෙම සම්බන්ධ කරොත් බලන්න. මෙතන ඍණ මෙතන ධන ධන. දැන් බලන්න එකම අග්‍රය හරි එකම අග්‍රය එකට සම්බන්ධ කරලා තියෙන්නේ ධනට ධන. මෙතන ඍණට ඍණ. මෙතන එහෙම නැහැ. ධන ඍණ. එහෙනම් එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ වෙන විදිහට පරිපථය සැකසුවොත් අපි ඒකට කියනවා මෙතනදී අපි කියන්නේ සමාන්තරගත සම්බන්ධයක් කියලා. මේ තියෙන්නේ කෝෂ සමාන්තරගත සම්බන්ධය. මේ තියෙන්නේ කෝෂ ශ්‍රේණිගත සම්බන්ධය. එතකොට මේක සංකේත වලින් ගත්තොත් මෙහෙම මේ මූලික දේවල් සමහර වෙලාවට අපි මේවා දන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ලොකුම ගැටලුව. හරි ඍණ ධන. එතකොට ඔන්න මම කියලා දුන්නා වලට බල්බ එකම ධාරාව යන විදිහට බල්බ සම්බන්ධ කරොත් අපි ඒකට කියන්නේ බල්බ ශ්‍රේණිගත. ධාරාව බෙදලා යන විදිහට බල්බ සම්බන්ධ කරොත් අපි ඒකට කියන්නේ සමාන්තරගත සම්බන්ධය. පුතේ එතකොට කෝෂවල එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වෙන විදිහට හයි කරොත් ඒක කෝෂ ශ්‍රේණිගත විදිහට සම්බන්ධ කරන විදිහ. එතකොට එක කෝෂයක ධනාග්‍රය අනිත් කෝෂයේ ධනාග්‍රයට එක කෝෂයක ඍණාග්‍රය අනිත් කෝෂයේ ඍණාග්‍රයට ධනට ධනයි එහෙම එකම අග්‍රය එකට සම්බන්ධ කරනකොට අපි කියන්නේ සමාන්තරගත සම්බන්ධයක් ඔය කරලා තියෙන්නේ කියලා. එහෙනම් මේ තියෙන්නේ ශ්‍රේණිගත සම්බන්ධය මේ තියෙන්නේ සමාන්තරගත සම්බන්ධය. අත් ඔළුවට දාගන්න. හරි. එතකොට විදුලි පන්දම ගත්තොත් විදුලි පන්දමේ සාමාන්‍යයෙන් කෝෂ වියලි කෝෂ දෙකක් හරි තුනක් හරි දාන්නේ. ඒවා ඔක්කොම ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝනික උපාංග කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝනික පරිපථවල අන්තර්ගත කරලා තියෙන උපාංග වලට තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝනික උපාංග කියලා. ඒවා යටතේ පුතේ අපි කතා කරනවා අපි සරලව මේ හඳුන්වා දීමක් පමණයි කරන්නේ ඩයෝඩ එතකොට ට්‍රාන්සිස්ටර් සංග්‍රහිත පරිපථ නැත්නම් IC තියෙනවා. ඉතින් මේවා ඉලෙක්ට්‍රෝනික උපාංග කියලා තමයි කියන්නේ. එතකොට අපි ඊළඟට අපි ඩයෝඩ් එකක් බලමු. ඩයෝඩ් එක පුතේ විශේෂත්වයක් තියෙනවා. ඩයෝඩ් එක සාමාන්‍යයෙන් කරන්ට් එක යන්නේ එක පැත්තකට විතරයි. ඩයෝඩ් එක මතක තියාගන්න කරන්ට් එක යන්නේ එක පැත්තකට එක් දිශාවකට පමණයි. ඒ හින්දා ඩයෝඩ් එකෙන් ගොඩක් වැඩ අරගෙන තියෙනවා. ඩයෝඩ් එකෙන් ගන්න පුළුවන් පුතේ ගොඩක් දේවල් තියෙනවා. ඔය සූර්ය කෝෂ නිෂ්පාදනය කරද්දී ඩයෝඩ් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඩයෝඩ් එකක් ඕන වෙනවා. ඔයාලා ඔය ඉගෙන ගත්තා ඉස්සලා ප්‍රත්‍යවර්ත ධාරය. ඒ කියන්නේ ගෙදරට එන කරන්ට් එක ප්‍රත්‍යවර්ත ධාරාවනේ. මේ කරන්ට් එක පුතේ අපිට සරල ධාරාවක් බවට පත් කරන්න ඕනේ. බැටරි කෑල්ලක එහෙම නැත්නම් වියලි කෝෂයක තියෙන වියලි කෝෂයේ බැටරි වල තියෙන ධාරාව අපි කිව්ව සරල ධාරාවක් කියලා. මේ සරල ධාරාව ලබා ගන්න ඕන වෙන වෙලාවට ඒ කියන්නේ අපි ගෙදර කරන්ට් එක ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාව බවට පත් කරන්න ඕන වෙලාවටත් අපි ඩයෝඩ් පාවිච්චි කරනවා. ඩයෝඩ් එක ඒවට තියෙනවා ඒවට අදාළව ඍජුකාරක ඩයෝඩ් කියලා જાතියක්. හරි. ඊට අමතරව ඔය ඔයාලා ඉගෙනගෙන තියෙනව නේද? ඔයාලා කියනවා මම නෙමෙයි කියන්නේ ඔයාලා කියනවා.
LED බල්බ් කියලා. හරි. එහෙම එකක් නෑ පුතේ. LED එකක් කියන්නේ LED එකක් කියන්නේ සාමාන්‍ය ඩයෝඩ් එකක්. මේ ඩයෝඩ් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ඩයෝඩ් එකේ විශේෂත්වය තමයි මෙයාට විදුලිය දුන්නාම මේ ඩයෝඩ් එකට පුළුවන් ආලෝකය විමෝචනය කරන්න. පිට කරන්න පුළුවන්. ඒ හින්දා අපි මේකට කියනවා light emitting diode. එහෙම නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ් එක කියලා. අපි ඉස්සෙල්ලා ඩයෝඩ් එක සංකේතය බලමු. ඩයෝඩ් එක සංකේතය මෙන්න මෙහෙම පුතේ. මෙහෙම ත්‍රිකෝණයක්. ඊට පස්සේ මෙහෙම. මේකේ මෙන්න මේ පැත්තට අපි ධනාග්‍රය කියනවා. මෙන්න මේ පැත්තට ඍණාග්‍රය කියනවා. හරි. මේක තව ටිකක් ලොකු වෙනකොට අපි ඉගෙන ගන්නවා මේ ධන පැත්ත මේකට කියන්නේ ඇනෝඩය. මේකට කියන්නේ කැතෝඩය කියලා. හරි. කැතෝඩය. ඊට පස්සේ පුතේ ඔය තියෙන ඇනෝඩයයි කැතෝඩයයි. ඊට පස්සේ අපි තව තියෙනවා අපිට ඩයෝඩ් වර්ගයක්. අපි දැන් ඉස්සෙල්ලා කිව්වා LED එක. LED වල LED කියන්නේ light emitting diode. එතකොට මේක අපි සංකේතය ගත්තොත් මෙහෙම මේකේ සංකේතය නෙමෙයි. ඒකේ විශේෂත්වය මෙහෙම. ඊතල දෙකක් එළියට තියෙනවා. ඒ කියන්නේ මෙයා ආලෝකය පිට කරනවා කියලා කියන්නේ. ඒකෙත් මේ පැත්ත දාන මෙතන රින. හරි. ඔය තියෙන්නේ ආලෝක විමෝචක ඩයෝඩ්. අපි මේක ඇන්දොත් එහෙම LED එකක් මෙහෙම. මෙහෙමනේ LED. මේකේ මෙහෙම අග්‍ර දෙකක් තියෙනවා. හරි. මේකේ මේ දිගාග්‍රයට ධන කියනවා, කොටාග්‍රයට ඍණ කියනවා. වචනයක් ප්‍රතිරෝධක කියලා જાතියක්. ප්‍රතිරෝධක. පුතේ ප්‍රතිරෝධක කියලා කියන්නේ ඊට කලින් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද කියලා කියන්නම්කෝ. සාමාන්‍ය සන්නායකයක් දිගේ කම්බියක් දිගේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට පුතේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට මම චුට්ටක් මේක කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි මම මේක සන්නායක ටික ලොකුවට මෙහෙම ඇඳගත්තොත් මේ කම්බි කෑල්ලක්ම කියලා හිතන්න. මේ කම්බි කෑල්ලට මම මෙහෙම කෝෂයක් සම්බන්ධ කරපුවාම පුතේ ඇත්තටම වෙන්නේ හරිද? ඇත්තටම වෙන්නේ කරන්ට් එක යනවා කියලා ඇත්තටම කියන්නේ පුතේ මෙහෙම කෝෂයක් සම්බන්ධ කරපු ගමන් මේ කෝෂයේ ඍණ තියෙන්නේ. මේ ඍණ එකේ ඉඳන් මේ කෝෂයේ ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේ පැත්තට මෙන්න මේ ඍණ එකේ ඉඳන් ධනාග්‍රේ පැත්තට ඇත්තටම පුතේ මෙහෙම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඔය කම්බිය දිගේ ඉලෙක්ට්‍රෝන හරි ඉලෙක්ට්‍රෝන මෙහෙම මෙහාට එනවා මෙහෙම එනවා. හරිනේ. එහෙනම් ඇත්තටම විද්‍යුත් ධාරාවක් යනවා කියලා කිව්වොත් කවුරු හරි කිව්වොත් මේ කම්බිය ඇතුලෙන් කරන්ට් එකක් යනවා කියලා ඇත්තටම ඔය කම්බිය ඇතුලෙන් පුතේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් මෙහෙම යනවා. හරි. හරිද? එතකොට හරි නිකන් පොඩි අදහසක් කියන්නම් මේ වර්ධව තේරුම් ගන්න එපා නිකන් මම මේ මතක තියාගන්න එක. මෙහෙම දැන් අපි මෙහෙම උඩ වහලේ එල්ලලා තියනවා කියලා හිතන්නකෝ බල්බ් එකක්. මෙහෙම බල්බ් එකක් එල්ලලා තියෙනවා. හරි. මෙහෙම බල්බ් එකක් එල්ලලා තියෙනවා. මේ බල්බ් එක එල්ලලා තියෙනවා. ඔය වයර් එකේ නෙමෙයි වයර් එකෙන් නෙමෙයි එල්ලලා තියෙන්නේ. ඔය වයර් එකේ අපි කරන්ට් මම මේ කියන්නේ කරන්න නෙමෙයි ඈ. ඊට පස්සේ කරන්න එපා. මම මේ නිකන් ඔයාලට නිකන් අර මේක හැමදාම ඔළුවේ තියෙන දෙයක් කියන්නේ. හරි. ස්විච් එක දාලා බල්බ් එක පත්තු වෙනවනේ. හරි. ඊට පස්සේ මම ස්විච් එක ඕෆ් කරලා ඒ වයර් එක මැද්දෙන් කපනවා. කපලා මම ආයෙ ස්විච් එක දැම්මොත් අපි මේ කියන දේවල් වලට අනුව නම් මොකද්ද වෙන්න ඕනේ? අර කම්බිය දිගේ පල්ලෙහාට මොනවා එනවද පුතේ? ඉලෙක්ට්‍රෝන එනවා. එහෙනම් මම යටින් කෝප්පයක් ඇල්ලුවොත් ඒ කෝප්පෙට මොනවා වැටෙන්න ඕනේ? අර ස්විච් එක දානකොටම ටොක 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 ගාලා ඉලෙක්ට්‍රෝන වැටෙන්න ඕනේ. හරි. දැන් ඔයා ඔන්න ඔළුවේ තියාගන්න. මොකද්ද එහෙනම්? කම්බියක් දිගේ ඇත්තටම කරන්ට් එක යනවා කියලා කියන්නේ මොකක්ද මේ? කම්බිය දිගේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරනවා. කොහේ ඉඳන් කොහාටද යන්නේ හැබැයි? ඍණාග්‍රේ ඉඳන් ධනාග්‍රේට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. හරිනේ? හැබැයි දැන් ඕක මතක තියාගෙන අපි පරිපථයකට ඕක ලකුණු කරොත් මෙහෙම ලකුණු කරන්නේ මේ. මෙහෙම බලන්නකෝ. මේ තියෙන්නේ බල්බ් එකක්. මේ තියෙන්නේ කෝෂයක්. හරි. මෙන්න මම ස්විච් එකක් දාගන්නම්. ස්විච් එක දැන් මම ඔන්න එක ස්විච් එක මම ඔන් කරා. එතකොට ඇත්තටම ඍණ ඉඳන් ධන පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ගමන් කිරීම. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහේ ඉඳන් කොහාටද පුතේ? ඍණ ඉඳන් ධන පැත්තට. හැබැයි සම්මත ධාරාව කියලා අපි සලකන්නේ. ඉලෙක්ට්‍රෝන යන්නේ ඇත්තටම ඍණ ඉඳන් ධනට. අපි සම්මත ධාරාව කියලා සලකන්නේ ධන ඉඳන් ඍණ පැත්තට තමයි සම්මත ධාරාව යන්නේ. සම්මත ධාරාව යන්නේ ධන ඉඳන් ඍණට.
හැබැයි ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණ ඉඳන් ධනට. ඔකත් මතකේ තියාගන්න ඕනේ. එතකොට දැන් කවුරු හරි ළමයෙකුට දැන් විභාගෙදී පරිපතේ දීලා ධාරාව ලකුණු කරන්න කිව්වොත් එහෙම අනේ මේක ඔළුවේ තියාගෙන ඉලෙක්ට්‍රෝන යන පැත්තෙම ලකුණු කරන්න එපා වැරදි පුතේ. එහෙනම් පරිපතේ මෙහෙම දීලා අපිට හරිද? එපැද ධන ඍණනේ. මෙහෙම දීලා ධාරාව යන පැත්ත ලකුණු කරන්න කිව්වොත් එහෙම ඔයා ලකුණු කරන්න ඕන පුතේ. හරි? ඔයා ඇත්තටම ලකුණු කරන්න ඕනේ මේ ධනෙ මෙහෙම ඉතලේ තියෙන්න ඕනේ. ධන එකේ ඉඳන් ඍණ එකට මෙහෙම කරන්ට් එක යන්නේ. මේ තමයි සම්මත ධාරාව යන පැත්ත. හරි? කරන්ට් එක යන පැත්ත හරියටම ලකුණු කරන්න ඕනේ මෙහෙම යන්නේ. ඉලෙක්ට්‍රෝන යන පැත්ත එහෙම ලකුණු කරන්න එපා. ලකුණු කරොත් විභාගෙට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට කතා කරන්නේ පුතේ අපි ඊළඟට කතා කරන්නේ සන්නායකයක් දිගේ කරන්ට් එක යනවා කියලා දුන්නානේ. සන්නායකයක් දිගේ කරන්ට් එක යනකොට ඔය සන්නායක කම්බියේ තියෙන දැන් යකඩ කම්බියක් කියලා දෙන කම්බියේ තියෙනනේ පරමාණු. මේ පරමාණු කැමති නෑ අර ඉලෙක්ට්‍රෝන යනවට. එතකොට එයා කරන්නේ ඉලෙක්ට්‍රෝන යනවට බාධා ඇති කරනවා. යන්න දෙන්නේ නැහැ කකුල එහෙම දානවා. හරි? එතකොට පුතේ සන්නායකයක් දිගේ ධාරාවක් යනකොට නැත්නම් ඉලෙක්ට්‍රෝන ධාරාව යනකොට මේ සන්නායක කම්බිය මගින් ඇති කරන ප්‍රතිරෝධය හරි ඇති කරන බාධාවට කියනවා අපි විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. එහෙනම් සන්නායකයක් දිගේ ධාරාවක් ගමන් කිරීමේදී ඇතිවන බාධාවට අපි කියනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. හරි? පුතේ ඔය සන්නායකයක අනිවාර්යෙන් තියෙන දේනේ ප්‍රතිරෝධය කියන්නේ. හැබැයි සමහර වෙලාවට අපිට ඕන වෙනවා පුතේ පරිපතයක යන කරන්ට් එක පාලනය කරන්න. පරිපතයක ගමන් කරන විද්‍යුත් ධාරාව පාලනය කරන්න. හිතන්නකෝ පරිපත කොටසක් තියෙනවා කොහේ හරි තැනක් පරිපතේ එක තැනක්. එතෙන්ට කරන්ට් එක පොඩ්ඩක් අඩුවෙන් යවා ගන්නවා. අපි ඒ වෙලාවට ඒ යන මාර්ගයට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. එහෙනම් ප්‍රතිරෝධක කියලා කියන්නේ ධාරාව ගැලීමට බාධා ඇති කරන දේවල් වලට තමයි බාධා ඇති කරන උපාංග වලට තමයි ප්‍රතිරෝධක කියන්නේ. හරිද? එහෙනම් පොඩි අදහසක් වාට තියෙනවා. එතකොට පුතේ ප්‍රතිරෝධකයක සංකේතයන් ඉන්නකොත් විභාගෙට මෙහෙම. ප්‍රතිරෝධකයක සංකේතයන් ඉන්නකොත් මෙහෙම අඳින්න පුළුවන්. සමහර පරිපදවල මෙහෙමත් ලකුණු කරනවා. ඔය ප්‍රතිරෝධක වල සංකේතය. හරි? පුතේ ප්‍රතිරෝධකත් අපිට වර්ග තුනක් යටතේ ඕනනම් අධ්‍යයනය කරන්න පුළුවන්. ස්ථීර ප්‍රතිරෝධක කියලා જાතියක් තියෙනවා. ස්ථීර ප්‍රතිරෝධය. එයාලගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. එයාලගේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ පුතේ. ස්ථීරයි වෙනස් කරගන්නේ නැහැ ඒගොල්ලන්ගේ ප්‍රතිරෝධය. හැබැයි ඉන්නවා විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. ඒගොල්ලන්ගේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට විචල්්‍ය ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන්. ආයෙ තියෙනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා જાතියක්. ඒවට කියන්නේ LDR. LDR. හරි? මේවට පුතේ මේවල ආලෝකයට අනුව යාගේ ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන් ප්‍රතිරෝධක තියෙනවා. එහෙනම් ස්ථීර ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ නිශ්චිත අගයක් තියෙන්නේ. ඊළඟට තිබ්බා අපි කතා කරා විචල්්‍ය ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් ඕන විදිහට අපිට. ඊට පස්සේ LDR එහෙම නැත්නම් ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ආලෝක සංවේදී ප්‍රතිරෝධක වල ආලෝකයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඔය LDR වල පුතේ අපෙන් ඇහුවොත් ඒ විභාගෙදී සංකේතය අඳින්න කියලා මෙහෙම මේකේ ආලෝකයේ මේ පැත්තට ආලෝකයේ වැටෙන පැත්තට ඊතලයේ දාන්න ඕනේ. ඉස්සල්ලා අපි අර ආලෝක විමෝචක ඩයෝඩ් LED වල ඊතලයේ දැම්ම එළියට දැන් මෙතෙන්දි පුතේ ඊතලයේ දාලා තියෙන ඇතුල් පැත්තට. හරි? ඒකට පුතේ අපි දැන් මූලික සිද්ධාන්ත ගොඩක් ඉගෙන ගත්තා. හරි? මේ ටික හොඳට දන්නවා නම් අපේ එතනින් එහාට අපේ පාඩම් වලදී 8 9 10 11 හරි 6 7 8 9 පාඩම් ඕන එකක් ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ මූලික සිද්ධාන්ත ටික ඔයාගේ ඔළුවේ තියෙනවා නම්. හරි 11 දරුවෙකුට උනත් මේක ඉවර වෙනකම්ම බලන්න ඕනේ. එතකොට තමයි මේකේ ගන්න තියෙන දේ මේ මූලික සිද්ධාන්ත ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. නැති වුණොත් සංකීර්ණ විෂය කරුණු වලට යනකොට පුතේ මේ මූලික දේවල් දන්නේ නැතුව මුකුත් කරන්න බෑ. සමහර දරුවෝ ඉලෙක්ට්‍රෝන යන පැත්තට කරන්ට් එක ලකුණු කරනවා නේ. කරන්ට් එක කියන්නේ විද්‍යුත් ධාරාව ලකුණු කරනවා ඉලෙක්ට්‍රෝන යන පැත්තට. අන්න බලන්නකෝ සාමාන්‍යයෙන් අපි කරන්ට් එක නැත්නම් ධාරාව
මනින ඒකකයට කියනවා අන්තර්ජාතික සම්මත ඒකකය. හරි ඇම්පියර් කියලායි අපි කියන්නේ. මොකක්ද කියන්නේ මේකට අපි ඇම්පියර් කියලා කියනවා. එතකොට විභවාන්තරයේ මනින ඒකකයට අපි කියනවා වෝල්ට් කියලා. වෝල්ට්. ඊට පස්සේ ප්‍රතිරෝධයේ මනින ඒකකයට අපි කියනවා ඕම් කියලා. එතකොට මෙන්න ධාරාව අපි මනින්නේ ධාරා මනින්නේ ඇම්පියර් වලින්. එතකොට විභවාන්තරය අපි මනින්නේ වෝල්ට් වලින්. ඊළඟට ප්‍රතිරෝධය පුතේ අපි මනින්නේ ඕම් වලින්. ඕම් මෙන්න මෙහෙම ලියන්නේ ඕම්. ඊට පස්සේ දැන් ඔතන ධාරාව මනින උපකරණය අපෙන් ඇහුවොත් ඇමීටරය ගන්න පුළුවන්. හරි මිලි ඇමීටරය ගන්නත් පුළුවන්. ඉතා කුඩා ධාරාවල් මයින වෙලාවට අපිට ගැල්වනෝමීටරය ගන්නත් පුළුවන්. ගැල්වනෝමීටරයේ මැද බිඳු ගැල්වනෝමීටරයක් ගත්තොත් ධාරාව ගමන් කරන පැත්ත පවා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විභවාන්තරයේම ඉන්නේ වෝල්ට් මීටරයෙන්, ප්‍රතිරෝධයේම ඉන්නේ ඕම් මීටරයෙන් අපි ප්‍රතිරෝධය මනිනවා. කොට දරුවනේ මම විශ්වාස කරනවා ඔයාලට විද්‍යුතයේ මූලික සිද්ධාන්ත ටික. හරි අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ මේ වීඩියෝ එකෙන්. අපි 6 වසරේ සිට 11 වසර දක්වාම සියලුම දරුවන්ට ප්‍රයෝජනවත් වෙන විද්‍යුතයේ මූලික සිද්ධාන්ත සියල්ලම අපි සාකච්ඡා කරලා දුන්නා. හරි. එතකොට ඊට අමතරව පුතේ ඔයාලට දැන් ඔයාලට එතනින් එහා තියෙන පාඩම් වලට යනකොට මේ මම මේ කතා කරපු ටික ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එතකොට පුතේ අපිත් එක්ක තවදුරටත් දිගටම එකතු වෙලා මේ සරල කොටස් වල ඉඳන්ම සංකීර්ණ කොටස් දක්වාම ඉගෙන ගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එතකොට අපේ මේ channel එක පුතේ චානක දිසානායක කියලා අපේ මේ channel එක subscribe කරන්න ඕගොල්ලෝ. ඔයාලට එතකොට අපි මොකක් හරි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක ලැබෙන්න ඕන නම් ඔකේ bell සලකුණක් තියෙනවා ඒකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අපිත් එක්ක හැමදාම අපි සතියකට අනිවාර්යෙන් එකක් වීඩියෝ එකක් ඔයාලට ලබා දෙනවා. ඒක බලන්න පුළුවන්. ඒකේ දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒතකොට විෂය කරුණු ඒතකොට විභාග සමත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිත් එක්ක දිගටම ඔයාලට දීවි. පුතේ එතකොට අපි මේ වීඩියෝ අපි මෙතනින් අවසන් කරනවා. එහෙනම් සියලු දූ දරුවන්ට හරි සියලු දූ දරුවන්ට තෙරුවන් සරණයි.